අයිබෝන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි ආරම්භ කරමු ස්වර්ණවාහිනී පත්තරේ. ඔබේ ජීවිත කොහොමද? පරිස්සමටද? ඒ වගේම ඔබේ ආර්ථිකය කොහොමද? යන්තමින් රැකගෙන යනවාද? හොඳින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, අර පිරිමැස්ම තියාගන්න. අවසානයේ අපට අප විතරයි. අද අපි කොහෙන්ද ආරම්භ කරන්නේ? අද අපි ආරම්භ කරමු මේ කොවිඩ් එක පැත්තකින්, තව පැත්තකින් ඉන්ධන මිල ගණන් ඉහළ යාම, ඒ ඔස්සේ භාණ්ඩ හා සේවා මිල ගණන් වල ඉහළ යාම, ඔවැනි කාරණා ගණනාවක් අතරේ ජීවන අරගලය, ඒ ජීවන අරගලය අතරමැදට ආපු ඔන්ලයින් මත්පැන්, ඒ අතරේ උදේ ගම්මන් පිලට එරෙහි විශ්වාස භංගය. අපි විශ්වාස භංගයෙන් ආරම්භය ගමු. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ තෙල් මිල වැඩි කිරීමට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගම්මන් පිලට විශ්වාස භංගයක්. දිනේෂ් සමරකෝන් ලියන්නේ. කාරණු 10කින් යුත් විශ්වාස භංගය අත්සන් කිරීමත් ආරම්භ කරයි. කංජ තෙල් මිල වැඩි කිරීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන් පිලට එරෙහිව සමගි ජන බලවේගයේ කරුණු 10කින් සමන්විත විශ්වාස භංග යෝජනාවක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කළ අතර ඒ කඩිනමින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට යොමු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද පත්තරයට කියනවා. මේ විශ්වාස භංග යෝජනාව අත්සන් කරන අවස්ථාවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම් බණ්ඩාර, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරියල් ඇතුළු සෙට් එකක් සහභාගී වෙලා අදාළ විශ්වාස භංග යෝජනාවට කරුණු 10ක් ඇතුළත් කර තිබෙනවා. එමගින් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණේ මහලේකම්වරයා ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බැවින්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කිරීම, මූලික යුතුකම් පැහැර හැරීම සහ ලබා දුන් ප්‍රතිඥා කඩ කර ඇති බැවින්ද ලෝක වෙළඳ පොලේ කංජ තෙල් මිල ඉතා අධික ලෙස පහත වැටුණු 2020 ජනවාරි මාසයට මේ දක්නා පැවති වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ මෙරට ඉන්ධන මිල අඩු නොකර ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය ලැබූ ලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් නොකළ බැවින්ද ලෝක වෙළඳ පොලේ කංජ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරමින් ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු කළ නොහැකි හේයින්ද ඉටු නොකළ හේයින්ද එකී මිල වාසිය පදනම් කොටගෙන වසර දෙකක් තුළ ඉන්ධන මිල වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටු නොකළ හේයින්ද ඔවගේ කාරණා ගණනාවකින් සමන්විතවයි විශ්වාස භංගය පෙළ ගැහෙන්න හදන්නේ. දැන් විපක්ෂයේ ආණ්ඩු පාර්ශවයට බලය ලබා ගන්න මොහොතේ කීපවත් මතක් කරලා දෙනවා. ඒ අතරතුරේදී වර්තමානයේ පොත්ජන පෙරමුණේ ලේකම්වරයා වූ ලියුමත් අරගෙන ඒකත් තියාගෙන තමයි විශ්වාස භංගය අරගෙන එන්නට කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ විදිහට විශ්වාස භංගයක් අරගෙන එන්නට සමගි ජන බලවේගයේ විපක්ෂයේ කටයුතු කරද්දී ඇමති උදේගම්මන් පිළ කියන්නේ මොනවද දන්නවද? සමගි ජන බලවේග විශ්වාස භංගය මට එරෙහිව නොව විපක්ෂ නායකට එරෙහි එකක්. නවෝදයා පවනෙලියන්. සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ Taman එරෙහිව ගෙනා බවක් නොවන බවත් ඒ විපක්ෂ නායකවරයාට එරෙහිව ගෙනාවක් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන් පිළ කියනවා. විපක්ෂ නායකවරයා ලිඛිත ප්‍රකාශයක් කරමින් ඉවත් විය යුත්තේ ගම්මන් පිළ නොව ආණ්ඩුවේයි පවසා තිබේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට නොව Tamanට එරෙහිව විශ්වාස භංගයක් ගෙනීමෙන් පෙනී යන්නේ පක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පිළිබඳවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගෙනීමෙන් පෙනෙන්නේ විශ්වාසයක් නොමැති බවයි. ඒ නිසා මෙය Tamanට එරෙහිව යෝජනා ගෙනා විශ්වාස භංග යෝජනාවක් නොව විපක්ෂ නායකට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවක් ලෙසයි දකින්න කියලා සඳහන් කිරීමක් කරනවා. විපක්ෂ නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කළානේ ගම්මන් පිළ නොව ආණ්ඩුවේයි අසන්න ඕනි කියලා වගේ එකක්. ඒකත් එක්ක දැන් ගම්මන් පිළට එරෙහිව විශ්වාස භංගයක් ගේනකොට ඒක පරස්පරයි විපක්ෂ නායක කියපු කතාවත් එක්ක ඒ හින්දා මේක Tamanට නෙවෙයි විපක්ෂ නායකට එරෙහිව ගෙන එකක් කියලා ඒ පැත්තට හරවනවා උදේ ගම්මන් පිළ. ඒගොල්ලෝ ඒ පැත්තට අරගොල්ලෝ මේ පැත්තට ඒ පැත්ත මේ පැත්ත හැම පැත්තකටම හැමෝම හරවන්න හදන වෙලාවේ ජනතාව හිස හැරුණු අතේ දෙන්නේ. ඊළඟට පොහොට්ටු ප්‍රධාන ලේකම් ඊයේ කියප එක දැක්කද ඔයගොල්ලෝ? ගම්මන් පිළට එරෙහි ලිපිය මගේත් පක්ෂයේත් මතේ වෙනසක් නැහැ. ඩායනා උදයන්ගනී ලියන්නේ. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය
සමග තමා මෙන්ම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තවදුරටත් සිටින බව ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් ඊයේ කියනවා. ඒ සම්බන්ධයෙන් තමා දැරූ මතේ වෙනසක් නැතයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරනවා. සාගර කාර්යවසම් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණු පක්ෂ කාර්යාලයට ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් ඔව් එහෙම කිව්වා. පක්ෂය තුළ රහස් සාකච්ඡා නැතයි කී කාර්යවසම් සියලු දේ කරන්නේ එලිපිට බවත් සඳහන් කිරීමක් කළා තියෙනවා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහි කරන ලද ජනතාවගේ පක්ෂයේ බව කී මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ සියල්ල පක්ෂයක් ලෙස ගන්නා බවත් ඒවා නිර්භයව ප්‍රකාශ කරන බවත් සඳහන් කිරීමක් කළා තියෙනවා. රයිට් සාගර කාර්යවසම් ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔයා කියනවා ගම්මන්පිලට එරෙහි ලිපිය තමාගේත් පක්ෂයේත් මතේ වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ එතනින් ඉල්ලාස් වෙන්න කියන කතන්දරයක් කිව්වා. එහෙනම් අන්න සමගි ජන බලවේගයේ ගේනවා විශ්වාස භංගයක්. ඒකෙන් කියන්නේත් ඔබේ ලිපියත් එතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඔබේ මතේ වෙනසක් නැත්නම් ඒ විශ්වාස භංගයට පක්ෂවද ඔබ ඡන්දය දෙන්නේ. ඔන්න ඔබට තියෙන අභියෝගය, ඔන්න ඔබට මතක් කරන කාරණාව. ඔබ ඊයේත් කියනවා තමන්ගේත් පක්ෂයේත් වෙනසක් නැහැ කියලා. හරි පක්ෂය ගැන කතා කරමුකෝ. හැබැයි ඒ පක්ෂයේම සමහරු ගම්මන්පිලගෙන් කනගාටුවත් පළ කළා සිත්‍ර දුනා නම් ඒකට කනගාටුව කියලාත් කියලා තිබුණානේ. හැබැයි ඔබේ මතේ වෙනසක් නැහැ කියලා කටපුරවලා කියනවා නම් එහෙනම් අර විශ්වාස භංගයේ සමගි ජන බලවේගයේ ගේන්නේ ඔබ කියු කාරණාවටත් සමානුපාතිකවයි සමගාමීවයි. එහෙනම් ඔබ විශ්වාස භංගයට පක්ෂව දෙන්නේ. බලමු ඔබ ඔබේ ස්ථාවරයේ පිහිටා කටයුතු කරයිද කියලා. ඊළඟට දැන් තාම කියනවා දැන් තව සෙට් එකක් කියනවා මේ කැබිනට් එකේ සාමූහික වගකීමක් ඒකත් එක්කයි අරගෙන ගියේ කියලා. ඒ අතරේ ආණ්ඩුවේ තවත් සෙට් එකක් මෙහෙම කියනවා. ඩීසල් භූමි තෙල් මිල යලි අඩු කරනු. මේ නිමල් ලංසගේ කතාව ජේ.ටී.ද සිල්වා ලියන. අපේ ආණ්ඩුව ජනතාවට සවන් දිය යුතුයි. තෙල් මිල ඉහළ යාම දීවරයාට දරා ගන්න බෑ. භූමි තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව කබලෙන් ලිපට වැටිලා. ඒ කාලේ ඉන්ධන මිල අඩු කරගන්න දීවර ජනතාව ජීවිත පූජා කළා කියලාත් මතක් කරනවා. හරි වචනවලට ප්‍රකාශවලට සීමා නොකර මේක ප්‍රායෝගිකව කළා පෙන්වන්න එහෙනම් අපේ ආණ්ඩුව ජනතාවට සවන් දිය යුතුයි. හරි බලමු. ඔබේ ආණ්ඩුව ජනතාවට සවන් දෙනවද කියලා. හැමෝම කියන්නේ මේ වෙලාවේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම අමාරුයි අසිරුයි කියලා. එහෙනම් ඔබේ ආණ්ඩුව ඒ ජනතාවගේ හඬට සවන් දෙනවද? ඒ සවන් දෙන තැනට අරගෙන යන්නේ කොහොමද? මේක වෙනුවෙන් මේ දවස් දෙක තුනක් පමණක් පෙනී ඉඳලා නවතිනවද? නැත්නම් මතවාදය මොකද්ද? එහෙමනම් අර පැත්තෙන් එන විශ්වාස වංගයේදී ඔබ ඇතුළු කණ්ඩායමේ තීන්දුව මොකද්ද? අපි ඔබෙනුත් ප්‍රශ්න කිරීම කරනවා. මේ තීන් ඉන්ධන මිල වැඩි කිරීම ගම්මන්පිලට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී විරෝධය අජන්ත කුමාර අගල කඩලියන්. ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු බත්තරමුල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ පෙරවරුවේ රැස් වුණා. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට විරෝධය පළ කර ඇති එම මන්ත්‍රීවරුන් ගම්මන්පිල ඇතුළු හවුල්කාර පක්ෂවල ඇතැම් නායකයන් පසුගිය කාලේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචනයක්ද කර ඇතැයි වාර්තා වෙනවා. තෙල් මිල ප්‍රශ්නයේ මීළඟ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එෙහිදී තීරණය කර ඇතැයි දැනගන්ට තියෙනවා. හරි ඉන්ධන මිල වැඩි කිරීම ගම්මන්පිලට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී විරෝධය. ඔබට මේක යථාර්ථයක් කරගන්න විරෝධය හැබෑ විරෝධයක් කියලා පෙන්වන්න අන්න අවස්ථාවක් තියෙනවා. සමගි ජන බලවේගයේ විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. එහෙනම් ඔබේ විරෝධය හැබෑවක් නම් ප්‍රතිචාර දක්වන්න පුළුවන් තියෙනවා. නැත්තම් මේ එක පැත්තකින් ආණ්ඩුව තීන්දුවක් ගන්නවා ඉන්ධන මිල වැඩි කරන්න. ඊට පස්සේ මේ ආණ්ඩුවේම සෙට් එක කියාගෙන නටාගෙන එන්න හදනවා ඉන්ධන මිල අඩු කරන්න ඕනි මේකයි විරෝධය පළ කරනවා කියලා. අන්තිමට ඒවා පුස්සක් වෙලා බොරු රංගපෑම් බවට පත්වීම තමයි ඉතිහාසයේ ඉඳන්ම අපි දැක්කේ. හොඳයි. අගරාධිපතිතුමෝ ඉල්ලනවා වැඩි වුණු තෙල් මිලෙන් පීඩාවටපත් ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවටපත් දීවරාදී ශ්‍රේෂ්ඨ වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන්නයි ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිපතිතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. රටේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම ගහෙන් වැටුණු මිනිහට ගුණා ඇනීම වැනි කටුක අත්දැකීමක් බව කාදිනල්තුමෝ සඳහන් කිරීමක් කරනවා.
කොවිඩ් කියන ගහෙන් වැටුණු මිනිහට තෙල් බැරල් එකෙන් ඇන්නා වාගේ මං ඊයේ සඳහන් කරපු කතාව. දැන් අරගොල්ලෝ මේගොල්ලෝ භාණ්ඩ සේවා මිල ගණන් ඉහළ යන්න දෙන්නේ නැහැ කියලා කිව්වට තෙල් මිල වැඩිවීමෙන් භාණ්ඩ රැසක මිල නගී සතුස් සභාපති අනතුරු අංගවයි කියලා යොහාන් බාසුර ලංකාදීපයට ලියනවා. ඉන්ධන මිල වැඩිවීමත් සමග සැපයුම් කරුවන් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි සතුස් සභාපති රියාඩ්මිරාල් ආනන්ද පීරිස් කියනවා. සැපයුම් කරුවන් මිල ඉහළ දැමූ භාණ්ඩ පැවති මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා කියනවා. භාණ්ඩ මිල නිරන්තරයෙන් උච්චාවචනීය වීම නිසා සැපයුම් කරුවන් මාස 3ක කාලයකට ගිවිසුම් ගත වීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් නිකුත් 15 වෙනිදා සිට අගෝස්තු 15 වෙනිදා දක්වා මාස 2ක නව ගිවිසුමකට එළඹ බවත් සභාපතිවරයා සඳහන් කරනවා. ඔබට කියන්නේ කවුරු මොනවා කිව්වත් අරවා යන්නේ නැහැ කියලා මෙව්වා යන්නේ නැහැ කියලා ඕවක් කතා විතරයි. මේ හැම දෙයකටම කොච්චර බලපානවද ඉන්ධන මිල? ඉන්ධන මිල ඉහළ යනවා කියලා කිව්වම ඉන්ධනවල සුවඳ දැනෙනකොට පවා භාණ්ඩ සේවා මිල ගණන් වැඩි කරන රටක් මේක. පාලන මිල ගණන් දාලා ජනතාව රවට්ටන්න හදනවා. හැබැයි ප්‍රායෝගිකව කඩේට ගියාම ඒ ප්‍රායෝගික අබව අපිට අත්විඳින්න පුළුවන් පාලන මිල තියනවද කියලා. එතකොට ඉන්ධන මිල සූත්‍රය ආයෙ ගේන්න කියලා කරපු උන්දලා කියනවා. රුවන් විජේවර්ධන කියන්නේ චමින්ද සිල්වලියන්. ඉන්ධන මිල අඩු විට මහජනතාවට වහාම ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකිවන පරිදි රාජ්‍ය ඉන්ධන මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක කළ යුතුයයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔබට මතක ඇති ඒ කාලේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනකොට ලෝක වෙළඳ පොලේ ගණනුයි මෙහි මිල සූත්‍රයයි ක්‍රියාත්මක වීම පිළිබඳව මෙලෝ හසරක් හොයාගන්න බැරුණා රටේ ජනතාවට. ආයේ ඒක ගේන්න කියලා සඳහන් කිරීමක් කළා තියෙනවා ඒ පැත්තෙන්. අපිත් මතක් කරනවා හැමදාම ආණ්ඩු පාර්ශවයේ මේ කාරණා වගේම විපක්ෂවල කාරණා ඒගොල්ලෝ ආණ්ඩු පාර්ශව කරද්දී ඇති වෙච්ච කාරණාත් අපි මතක් කිරීමක් කරනවා. හැබැයි මේ ආණ්ඩුව සමහර වෙලාවට මේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම පිළිබඳව කතන්දරේ හරියට කළමනාකරණය කරගෙන එහෙමත් නැත්නම් වැඩි කිරීම සාධාරණීකරණය කරගන්නට නොහැකි වෙන තැනකට ආවොත් ඉන්ධන මිල සූත්‍රය හොඳයි කියලා හිතෙන්නත් බැරි නෑ. ඒකත් අපි ආණ්ඩුවට මතක් කරනවා. විදුලියත් තව ආයතන දෙකකුත් තෙල් සංස්ථාවට කෝටි 15000ක් ණයයි. තෙල් සභාපති කියන්නේ සුජිත් තේවාජූලි ගේලියන්. ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන 3ක් ලංකා කංජ තෙල් නිතිගත සංස්ථාවට රුපියල් කෝටි 15000කට වැඩි මුදලක් ණය වී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ලංකාදීපයට කියනවා. සභාපතිවරයා කියන විදිහට ලංකා කංජ තෙල් නිතිගත සංස්ථාවට වැඩිම මුදලක් ණය වී සිටින්නේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයයි. එම ණය මුදල රුපියල් කෝටි 8200ක්. මේට අමතරව ශ්‍රී ලංකන් එයා ආයතනයේ රුපියල් කෝටි 5700ක මුදලක්ද ස්වාධීන විදුලි නිෂ්පාදකයන් රුපියල් කෝටි 1200ක මුදලක්ද සංස්ථාවට ණය වී සිටින බව සභාපතිවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔබට කියන්න මිතුරනේ මේ ආයතන තුනෙන් කංජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු මුළු මුදල රුපියල් කෝටි 15100ක්. ඒ තුනෙන් විතරක්. එතකොට ඒවායේ ණය කරගන්නේ නැහැ. අදාළ ආයතන හරියට කළමනාකරණය කරගන්නවද? ප්‍රශ්නයක් තියෙනවා. ඒවත් එක්ක පාඩු ලබනකොට මේ පැත්තෙන් ණයලි තියෙනවා තෙල් සංස්ථාවට. අන්තිමට ඒ ණය කන්දරාවේ පාඩුව පේව ගන්න වෙන්නේ කාටද? බලන් ඉන්න ඔබට. ඒක තමයි දුක. ඊළඟට ගෑස් පිට එයිද ඉන්ධනත් එක්කම ගෑස්? අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය එකගතාවක් නැතිව සාකච්ඡා අවසන්. ගෑස් මිල වැට උඩ. පත්තරේ වාර්තාව. ගෑස් මිල වැට උඩ කියලා සඳහන් තියෙනවා. ඇමති අමරවීර කියනවා සමාගම් කියන ගණන් වැඩි කරන්න දෙන්න බෑ කියලා. ගෑස් සමාගම් කියනවා එහෙනම් රජෙන් සහනයක් දෙන්නයි කියලා. ඔබ තමයි අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය වාර්තා කරලා තියෙන්නේ. හරි. එතකොට ගෑස් මිල ගැන අදත් සාකච්ඡාවක් කියලා අද පත්තරේට නිදර්ශනී වික්‍රමසිංහ ලියනවා. ගෑස් මිල සංශෝධනයේ සම්බන්ධයෙන් පත් කර ඇති අමාත්‍ය අනුකමිටුව සහ ගෑස් සමාගම් අතර ඊයේ පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇති අතර ඒ අනුව එම සාකච්ඡාව අඛණ්ඩව අද දිනේදී පැවැත්වීමට නියමිතයි. ඊයේ පැවති සාකච්ඡාවේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 670කින් ඉහළ දමන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම යෝජනා කර ඇති අතර ලාෆ් ගෑස් සමාගම අවසර ඉල්ලා ඇත්තේ රුපියල් 700කින් පමණ ගෑස් මිල ඉහළ නැංවීමටයි.
ඒ අනුව එම යෝජනාවන්ට අමාත්‍ය අනුකමිටුව එකඟ නොවී ඇති අතර වර්තමානයේ ජනතාව පත්ව සිටින අපහසුතාවන් හේතුවෙන් එතරම් මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. මේ බඩක් කතා කරමුද? දැන් ඔබට මතකද අර ඉස්සෙල්ලා මම දැක්ක කවදා හරි සටහනක් ගෑස් මිල 400කින් විතර වැඩිවීමක් ගැන අවදානමක් ගැන කතාවක් තිබුණා මතක ඇති නේද? පත්‍ර වාර්තා කරලා තිබුණා. දැන් ඊට පස්සේ මෙතන කියනවා එකක් 670 කිනුත් අනිත් එක 700 කිනුත් ඉල්ලලා කියලා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අම්මෝ එච්චර ගාණකින් දෙන්න බෑ. හැබැයි මෙච්චර ගාණකින් දෙන්නම් කියලා කියනවා. ඒතර ඕවා කොයි විදියටද වෙන්නේ? ගන්න ඕනේ ගාණ මෙච්චර වුණාම ඉතින් ඉහළ ගාණකට ගිහිල්ලා කියලා අර ගාණට එනවද? දෙයියෝ දනි අපි නොදනි ඉතිහාසයේ පුරා අපිට අහලා තියෙනවා බලධාරීන් කිව්වා මෙච්චර ගාණකින් ඉල්ලන්න හැදුවේ හැබැයි අපි එච්චරක් දුන්නේ නැහැ හැබැයි මෙච්චරක් දුන්නා කියලා. කොහොම හරි මිලට තට්ටු වෙන්න යන පාටක් තමයි පේන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ගෑස් මිල ගණන් පිළිබඳව කතන්දරේ. ඊට පස්සේ එළවලු ගැන කතාව අද ලංකාදීපේ වාර්තා කරනවා. එළවලු ගිනි ගණන් බෝංචි කිලෝව 240යි මාළු මිරිස් 400යි රංජන් කස්තුරිලියයි. වෙළඳ පොලේ එළවලු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා. කොළඹ හා තදාසන්න නගරවලත් දිවයිනේ පිට පළාත්වලත් එළවලු මිල ගණන් දැරිය නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරනවා. සංචාරණ සීමා හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමේ වැඩපිළිවෙලට අනුව ජංගම රථවලින් එළවලු අලෙවි කරන වෙළෙන්දන් හිතු ගණන් වලට එළවලු අලෙවි කරන බවත් ඔවුන් සඳහන් කරනවා. එළවලු වර්ග ග්‍රෑම් 250ක මිල ඉක්ුත් කාලයේදී රුපියල් 30ත් 40ත් අතර තිබුණු නමුත් මේ වන විට රුපියල් 60ත් 70ත් අතර මිලකට ඉහළ නැගී තිබෙන බවත් පාරිභෝගිකයෝ සඳහන් කිරීමක් කරනවා. මං ඊයේත් ඇහුවා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීනි ඔබ මේ ජංගම වෙළඳ රථ නියාමනය කරන්නට මේ මොහොතේ කටයුතු කරමින් සිටිනවාද? හිතු ගණන් වලට හිතු ආකාරයට අලෙවි කිරීමට ඉඩ සැලසෙනවාද? බොහොම අවංකව මේ වෙලාවේ වෙළඳාම සාධාරණව කරලා ගාණක් කරගෙන පාරිභෝගිකයන්ටත් සාහන සලසන අවංක වෙළඳ මහතුනේ ඔබ මා මේ කාරණාවෙන් අයින් කරනවා. ඔබට නෙමෙයි කතා කරන්නේ. හැබැයි කල දුටු කල ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ දරන සමහර වෙළඳාන් ඉන්නවා පැහැදිලිවම ඒ අය ගැන අපි කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ හිතු ගණන් වලට විකුණනවා නම් නිලධාරීනි බලධාරීනි ඔබ මේවා වටලනවද නියාමනය කරනවද? එතකොට මොනවා හරි දේවල් යම් බර ප්‍රමාණය අනුව ඉල්ලනකොට නිශ්චිත බර නියමිත බරට ඒගොල්ලෝ කිරලා වැනලා දෙනවද? මොකද ජංගම වෙළඳ රත් මේ මොහොතේ ගොඩක් කිට්ටු වෙන්නේත් නැහැ. ටිකක් ඈතින් ඉඳන් තමයි ඒ ගනුදෙනුව සිදුවන්නේ. ඒකත් එක්ක මේවා වැටලීම් සිදු වෙනවද නැත්නම් පාරිභෝගික ජනතාව අහිංසක මිනිසුන් තවත් දුකටපත් වෙනවා. පාලන මිල මල්ලේ හාල් නැට්ටට නැගලා පාරිභෝගිකයන්ගෙන් චෝදනා කියලා යොහාන් බාසුරලිය. සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරනවා. ඇතැම් සහල් වර්ගවල මිල සති දෙකකට පමණ පෙර පැවති මිලට වඩා රුපියල් 10ත් 25ත් අතර ගණනකින් වැඩි වී ඇති බවත් නමගිය සහල් නිෂ්පාදකයන්ගේ සහල් ඊටත් වඩා වැඩි ගණනින් ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කිරීමක් කරනවා. කෝවර සහල් මෝල් හිමියන් පාලනය කරනවා කියපු සෙට් එක. ඔගොල්ලෝ ඉන්නවද? ඇහැරිලාද? ඔගොල්ලෝ නිදිද? රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් 120ත් 128ත් අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 125ත් 135ත් අතර සම්බා සහල් කිලෝ රුපියල් 155 සිට 170 අතර කීරි සම්බා කිලෝවක් රුපියල් 220 සිට 230 අතර මිලකට අලෙවි වන බව සිල්ලර වෙළඳෝ සඳහන් කිරීමක් කරනවා කියලායි දාන්නේ. පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගම් දෙකකින් කළ විමසීමකදී ඔවුන් කිව්වේ සම්බා කිලෝවක් රුපියල් 147ක් සහ 150කටද නාඩු කිලෝවක් 117ක් සහ 120කටද කීරි සම්බා කිලෝවක් රුපියල් 220කටද සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 112කට සහ 115කටද තොග මිල යටතේ නිකුත් කරන බවයි. සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙකු කිව්වේ රජයේ නියමයේ පරිදි සහල් මල්ලේ රජයේ පාලන මිල සඳහන් කර තිබුණද එහි සත්‍ය මිල ඊට වඩා වැඩි බවයි. කෝ පාලනය කරනවා කිය බලධාරී තද නින්දෙද? මෙන්න තත්ත්වය. ඒවා ඔක්කොම වචන විතරද? ඒ වගේම අපි මේ සහල් වෙළඳුන්ටත් සඳහන් කරනවා මෝල් හිමියන්ටත් සඳහන් කරනවා මේ ජනතාව දුකටපත් වෙලා තියෙන වෙලාවක් හොඳේ. හරිද? ඒ වගේ වෙලාවක ජනතාවාදීව පොඩ්ඩක් හැසිරෙන්න ක්‍රියාත්මක වෙන්න කියලා.
එතකොට ඊළඟ කතාවට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ප්‍රසන්න රණතුංගගේ කතාවක් උපුටා ගන්න හදන්නේ ආද ලංකාදීප පත්තරෙන්. මධ්‍යම අධිවේගයේ ගම්පා ඉදිකිරීම පිළිබඳ ජනතා හඬට කන් නොදුන්නොත් බරපතල ප්‍රතිඵල අත්වේවි. ඩයනා උද්‍යාංග නීලියයි. ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩුවලින් ගත් වැරදි තීරණ නිවැරදි කිරීමට බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පා ඉදිකිරීම සම්බන්ධයෙන් ජනතාව නගන හඬට කන් නොදුනොත් බරපතල ප්‍රතිඵල අත්විය හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙරේදා සඳහන් කිරීමක් කරනවා. එබැවින් වර්තමාන රජයේ වගකීම නිසියාකාරව ඉටු කළ යුතු බවයි ඇමතිවරයා සඳහන් කළා තියෙන්නේ. ඕන් කතාව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියලා තියෙන්නේ. ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩුවලින් ගත් වැරදි තීරණ නිවැරදි කිරීමට කියලා. කියන්න ඕනි කතාවක් ඇමතිව කියලා. ඕක කියන්න ගිහිල්ලා ඔයගොල්ලන්ගේ රැස්වීමකදී ඒ විපක්ෂ ආණ්ඩු පක්ෂවල හිටපායි විපක්ෂ වලට දාලා විපක්ෂ වල හිටපායි ආණ්ඩු පාර්ශ්ව වලට දාලා දාන්නේ අර අත්දැකීම් කනගාටුදායක දුක්ඛදායක අත්දැකීම් යලි අත් නොවන්නට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය රට ගැන හිතලා ගත් එකක් වුවත් පොඩ්ජන පෙරමුණේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේ ජනතාව ගැන සිතුමින් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒක මාර වැඩක් නේක. ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය රට ගැන හිතලා ගත් එකක්. එතකොට නිවේදනයක් නිකුත් කළේ ජනතාව ගැන හිතලා. මගේ අම්මේ මේවා ගැන කියන කතා. හොඳයි. ඊළඟට අපිට කොයි පැත්තටද යන්නේ? තවත් කතා කීපයකට අපි අවධානය යොමු කරමු. තවත් කැස්බෑ සිරුරු කීපයක් හා තල්මසක්ගේ සිරුරක් සොයා ගැනීම. වවුනියාවේ මදුශංක ඇතුළු පිරිසක් ලියන. දිවයිනේ ප්‍රදේශ කීපයක වෙරළ තීරවලට ඊයේ හා පෙරේදා දිනවල තල්මසක්ගේ සිරුරක් හා කැස්බෑවුන්ගේ සිරුරු ගොඩගසා තිබුණා. යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ මුහුදු තීරයකට විශාල තල්මසක්ගේ සිරුරක් ගොඩගසා ඇතැයි දීවරු සඳහන් කළා කියලා දාලා තියෙනවා. අපි ලයිව් ඇට් තුලින් වාර්තා කළා මේ කැස්බෑවන්ගේ කතන්දරය. කසිප්පු තිප්පොලක බයිට් එකට ගන්න ඉබ්බන් දෙන්නෙක් පෝර උරේක ආරච්චි කට්ටුව ලලිත් ලියන්. ආරච්චි කට්ටුව විජය කටුපත ප්‍රදේශයේ නිවසක කටගැස්මට සූදානම් කළ ඉබ්බන් දෙදෙනෙකු පෝර උරේක දමා සංගවා තිබියදී ගේමියා සමග පෙරේදා අත්අඩංගුවට ගත් බව ආරච්චි කට්ටුව පොලිසිය සඳහන් කළා තියෙනවා. ලද තොරතුරකට අනුව කසිප්පු පෙරීමේ ජාවාරමක් හසු කර ගැනීමට මෙම නිවස වටලා තිබෙනවා. එෙහිදී මෙම සැකකරු විසින් ආසන්නයේ ඇති ඇලෙන් ඉබ්බන් දෙදෙනෙකු මස් කිරීම පිණිස අල්ලා පෝර උරේක දමා නිවස ආසන්නයේ ඇති පොල් ගසක් යට සගවා තිබියදී සොයාගෙන ඇති අතර ඉබ්බන් සමග සැකකරු අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලායි දාන්නේ ෆොටෝ එකක් පේනව නේද? ඉබ්බන් පොලිස් භාරයේ සිටින අවස්ථාවේ ගත්ත ෆොටෝ එකක්. හොඳයි අර තවත් කතාවකට අපි මුල පුරන්න සූදානම් වෙන්නේ. සතොසේ මත්පැන් බෝතල් 650ක් රහසේ පන්නලා කියලා මව්බිම් පත්තරයෙන් නැවත වාර්තාවක් තබනවා. හැබැයි මේකේ ශීර්ෂපාට කීපයක් තියෙනවා. අනුරපුර සතොසෙන් හමුදාවට මත්පැන් නිකුත් කර ඇත්තේ නීත්‍යානුකූල ඇනවුමකටයි. සතොසේ මත්පැන් බෝතල් 650ක් රහසේ පන්නලා පැන්නුවේ කොහාටදයි හොයන්න දිගටම පරීක්ෂණ විගණන වාර්තාව පමා කළ නිලධාරියාටත් වැඩ වරදි. අනුරපුර සතොස අලවිසල මගින් ගල්නෑව හමුදා කඳවුරෙන් නීත්‍යානුකූලව ලබාගත් බෝතල් 250ක නිල මත්පැන් ඇනවුම මුදා හරිද්දී ඊට මුවාවී සතොස ඉහළ බලධාරියෙකුගේ මෙහෙයවීමෙන් තවත් මත්පැන් බෝතල් 650ක් සතොස අලවිසරෙන් හොඩ රහසේ වෙනත් ස්ථානයකට පිටමං කර ඇතැයි මේ වන විට හෙළි වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග මව්බිමට සඳහන් කරනවා. නිශ්චිතව කියන්න බෑ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියනවා කියලා කියන්නේ. ඒ අතර ඒ කියන්නේ අර නීත්‍යානුකූල ඇණුමක් එක්ක යද්දී වෙන ගේම් එකක් දීලාද? මේකට අනුව නම් පේන්නේ ඒ වගේ හැඩක් තමයි. මත්පැන් සහ දුම්වැටි ප්‍රවර්ධනය කිරීම පිළිකුලෙන් හෙලා දකිනවා. GMOA සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනියගේ කතාව සමන් ගමගේ සිරිමන්ත රත්නසේකරත් එක්ක ඉලියයි. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මත්පැන් සහ දුම්වැටි අධෛර්යවත් කළ යුතුම තත්ත්වයක් තුළ එය ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඊයේ දිවයිනට අදහස් දක්වමින් සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි මම මේ ගැන පොඩ්ඩක් කතා කරමු අපේ ડોක්ටර් පාදිනිය කියපු කතාව. ඊට කලින්
මත්පැන් හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ කියනවා ඔන්ලයින් ක්‍රමයට මධ්‍යසාර ගෙන්වා ගැනීමේ යෝජනාව රටේ නීතිය උල්ලංඝනය කිරීමක් කිය. අන්තර්ජාලය හරහා මධ්‍යසාර ගෙන්වා ගැනීමේ පාසුකම ලබා දීමට සුරාබදු අධිකාරිය කළ යෝජනාව රටේ නීතිය උල්ලංඝනය කිරීමක් බව මත්පැන් හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. හරි ඩොක්ටර් පාදිනී කතාවත් අල්ලලා මේකත් කතා කරමු. එතකොට ඔන්ලයින් අලෙවියට වෛද්‍ය සංගමයේ විරෝධය රංජන් කස්තුරිලියන්. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් නිවෙස් වලට අලෙවි කිරීමේ ක්‍රමවේදයේ කුමන්ත්‍රණයක් ඇයි ඊට විරෝධය දැක්විය යුතුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කරනවා. මත්පැන් භාවිතයේ හේතුවෙන් දිනකට 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතවද මේ වන විට දිනකට 60 දෙනෙකු පමණ මිය යන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ ටිකම අල්ලලා අපි කතා කරමු. ඔන්ලයින් මත්පැන් අලවිය ආදසිට කියලා ලංකාදීපයට රංජන් කස්තුරිලියන්. අන්තර්ජාලය ඔස්සේ ඇනුම් කඩනන්ට මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි ලංකාදීපයට කියනවා. එම වැඩපිළිවෙලට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඊයේ හිමි වූ අතර ඒ සඳහා COVID-19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ඊයේ පස්වරුවේ ලැබීමට නියමිතව තිබූ බව ගුණසිරි සඳහන් කළා තියෙනවා. නියමිතව තිබුණා කියලා. ඔන්ලයින් හරහා ඇනුම් කරන්නන්ට මත්පැන් අලෙවි කිරීම දැඩි කොන්දේසි 13ක් යටතේ සිදු කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. එක් පුද්ගලයෙකුට ඇනුම් කළ හැකි උපරිමයේ විදේශ මත්පැන් ලීටර 12ක්, බියර් ලීටර 12ක් සහ දේශීය නිෂ්පාදිත මත්පැන් ලීටර 5ක් ලෙස සීමා කර තිබෙන බව සඳහන් කරලා තියෙනවා. ලීටර ගානත් එක සීමා කරලා තියෙනවා කියලායි කියන්නේ. දැන් අපි අහනවා ආණ්ඩුවේ බලධාරීනි මේකට ආණ්ඩුවේ අවසරය හිමි වෙනවද? මේක මත්පැන් ඔන්ලයින් අලෙවි කරන්න අවශ්‍ය කාලවකවානුවක්ද? එතකොට මෙතන පැහැදිලිව සඳහන් කිරීමක් කළා තියෙනවා වෛද්‍යවරු කියනවා ප්‍රතිශක්තිකරණය වඩවන්න ඕනි කාල සීමාවක ඉඳද්දි මේ මත්පැන් වගේ ඒවා මෙලෙස ලබා දීමට යාම තුලින් ප්‍රතිශක්තිකරණයට එන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ඒකත් එක්ක අර ඔන්ලයින් අධ්‍යාපනයවත් හරියට ප්‍රායෝගිකව කරගැනීමේ දුෂ්කරතා තියෙද්දි ඔන්ලයින් මත්පැන් අලෙවියට යනවද? අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ අද නිශ්චිත උත්තරයක් දෙන්න. අද පත්තරේ දාලා තියෙනවා සටහනක් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවියට අවසර නොදීමට රජය තීරණය කරයි. ඉන්දිකේවා විතරණලියයි. සංචාරණ සීමා බලපෑත්තන කාල සීමාව තුළ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ කටයුතු සඳහා අවසර ලබා නොදීමට රජය විසින් තීරණය කර තිබෙනවා. තාක්ෂණික හැකියාව ඇති ජාලගත සුපිරි වෙළඳසැල් ප්‍රමුඛ සුරාබදු බලපත්‍ර ස්ථාන සඳහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබුණා කියලායි දාන්නේ. කෙසේ වෙතත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි සඳහා අවසර ලබා නොදීමට රජය විසින් ඊයේ තීරණයක් ගෙන තිබෙනවා. හොඳයි. එහෙම තීන්දුවක් ගත්තනම් වටිනවා. ඒ තීන්දුව අද හරියට නිශ්චිතව නිල ලෙසම ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්න කියලා අපි රජයට මතක් කිරීමක් කරනවා. මේ ඔන්ලයින් ක්‍රමයට මේ විදියට වැඩ කටයුතු සිදු කරන්න ඕනි කාලවකවානුවකදී ඉන්නේ. ඊළඟට අනිත් කාරණාව මතක් කිරීමක් කරන්න ඕනි. දැන් මේ රජය මෙහෙම තීන්දුවක් ගත්තා නම් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි නොකිරීමට මෙන්න මෙතන ඩොක්ටර් පාදිනිය සඳහන් කිරීමක් කළා තිබුණා. ඉතා පැහැදිලිව මත්පැන් සහ දුම්බැටි ප්‍රවර්ධනය කිරීම පිළිකුලෙන් හෙලා දකිනවා. එහෙනම් මේ වගේ වෙලාවක එවැනි කාරණාවකට අවධානය යොමු කළේ ඇයිනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පියවර ගන්න කියලායි අපි මතක් කිරීම කරන්නේ. හොඳයි. අපි ඊළඟ සටහන ඔහොම බලලෙමු. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුරේට රනිල්ගේ නම යවයි කියලා අංජුල මහීක පත්තරයට වාර්තාවක් දානවා. එක්සත් ජාතික පක්ෂයේ තිබි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරන බව සඳහන් ලිපියේ එජාප මහලේකම් පාලිත රංගබණ්ඩාර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල්ජී පුංචේවාට බාර දුන් අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති සාගල රත්නායකද මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද මෙහි සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ තිබි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ යුතුයයි මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දුන් බවයි පක්ෂ ලේකම් පාලිත රංගබණ්ඩාර සඳහන් කිරීමක් කරන්නේ. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය ගැන දැන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. අන්න ඒ පැත්තටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. වාසුදේව කියනවා විපක්ෂ අර්බුදයේ තරම පේනවා.
කුමුදු පුල්ශාන්තයි ලියන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීම තුළින් පෙන්වන්නේ විපක්ෂයේ අර්බුදයේ බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කියනවා. කෙසේ වුවත් ඔහුගේ පැමිණීම පිළිබඳ ආණ්ඩුව කිසිදු උනන්දුවක් දක්වන්නේ නැති බවත් සඳහන් කරනවා. ඕගොල්ලෝ උනන්දු නොවී ඉඳලා එයා එකෙන් තව 112ක් එකතු කරගෙන 113ක් හදාගෙන අගමැතිකම ගත්තොත් ඕගොල්ලන්ගේ උනන්දුවක් නැතුව වජිර අබේවර්ධන ගණන් හිලව අදලා කියනවා එකෙන් අගමැති වෙන්න පුළුවන් කියලා. තව 112ක් හොයාගත්තොත් එකක් තියෙනවා 112යි මදි. ඊයේ මට වැරදිලා 212ක් කියලා කියුනේ හොඳේ 112යි තව මදි. එතකොට අශෝක් අබේසිංහ මොකද්ද කියන්නේ? මව්බිම දානවා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ව මෝඩයන්ට අන්දාගත් තීන්දුවක් කියලා. නිර්මාණි ගුණරත්න ලියන. මැතිවරණයේ පරාජය වන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ඉඩකඩ අවස්ථාව සලසා නොදීමට පක්ෂ නායකයෙකු ලෙස ගත් තීන්දුව తీරන අමතක කොට එක්සත් ජාතික පාක්ෂිකයන් මෝඩයන්සේ සැලකමින් රනිල් වික්‍රමසිංහ පරාජිත අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළට පැමිණීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කිරීමක් කළා තියෙනවා. සමගි ජනබලවේගයේ අයගෙන් අහන්නේ ගොඩක් අයගෙන් අහන්නේ රනිල් වික්‍රමසිංහ එනවා කියලා කියනකොට චූටි බයක් තියෙනවද? මොකක් හරි අර විපක්ෂ නායකවරයාට විශ්වාසය පළ කිරීමේ ලිපියකුත් අත්සන් කරලා ගත්තා. හරියින් තමයි මරු කතාව කිව්වේ. මොකටද ඒක? මං හිටියා නම් ඔතන කියනවා. එහෙම ලිපියක් මොකටද කවුද ඕක ගෙනාවි කියලා අහනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව එනකොට ඔයලාට පොඩි බයක් තියෙනවද? නිකන් අහන්නේ. එතකොට මහින්ද අමරවීර කියන්නේ සදාචාර විරෝධී ක්‍රියාවක් කියලා ක්‍රිෂාන් පතිරත් ලියන. මහා මැතිවරණයේදී පරාජයට පත් වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නැවත වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම ඔහු ඉදිරිපත් කළ දේශපාලන ප්‍රතිපත්තීන් සම්පූර්ණයෙන්ම කඩාබින් දැමීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන පරිසර ඇමති මහින්ද අමරවීර සඳහන් කළා තියෙනවා. දැන් තුන්වෙනි බලවේගයේ කවුද? අනේ තුන්වෙනි බලවේගයක් කියන ප්‍රශ්න තමයිනේ දැන් බරපතල විදියට මතුවලා තියෙන්නේ. දැන් ඒකත් එක්කලා ජනතා විමුක්ති පෙරමුණ මොනවද කියන්නේ? ඇතුළේ හිටියත් එළියේ හිටියත් දෙකම එකයි. අනුරාධා හේරත් ලියන. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හිටියත් ඉන් පිටත හිටියත් කිසිදු වෙනසක් නොමැති බවත් ඔහු පාර්ලිමේන්තුවේ හිටියොත් අගමැති මහින්ද රාජපක්ෂ සමග තිබෙන ඔහුගේ ඩීල් එක පාස්වෙන් කළ හැකි බවත් ජයිපේ මධ්‍යම කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කිරීමක් කරනවා. ඒබයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. දැන් වැඩේ කියන්නේ අපි දැන් කඳහන් කර කර හිටියේ UNPට රටෙන්ම එකයි දුන්නේ. එක දිස්ත්‍රික්කයකින් එකක් නොදෙන්න ජනතාව ක්‍රියා කළා. පෞගේ කාලවකවානුවේ ගෙවි ගිය 2015 පස්සේ අවුරුදු ගානත් එක්ක. හැබැයි මේ ජාතික ලැයිස්තුවෙන් විතරක් එකක් එද්දි ඒක අරන් තමයි රනිල් පාර්ලිමේන්තු යන්නේ. එතකොට අපි ඒ මොහොතේ එහෙම කතා කළාට දැන් මේ මොහොතේ රනිල්ගේ පාර්ලිමේන්තු ගමනේ සෑහෙන කතා බහට ලක් වෙනවනේ බලන් ගියාම. එතකොට රනිල්ගේ සහායට മന്ത്രിවරු 60ක් චමින්ද සිල්වා අකිත පෙරේරත් එක්ක ලියන්නේ. එහෙම සටහනක් දාලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සදා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරන බව මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දුන්නේ යයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කිරීමක් කළා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමෙන් පසු මහලේකම්වරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ මන්ත්‍රීවරුන් 42 දෙනෙක් තියාගෙන රජයක් ගෙන ගිය රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පාර්ලිමේන්තුව තුල සිටින බවයි. මොකද්ද මේ කට්ටියව අන්දන්න කියපු කතාවක්ද නැත්නම් සෙට් එකක් රනිල් වික්‍රමසිංහත් එක්ක යටින් සෙට් වෙනවද කියන්න දන්නේ දේශපාලන ධාරාවේ අනාගතේ අපි සූක්ෂමව ඈත යාගෙන බලාගෙන ඉමු. හොඳයි අපි විරාමයක් කරගෙන. කොවිඩ් පැත්ත වැඩියෙන් කතා කරන්න බැලුවේ දැන් විරාමයෙන් අනතුරුව. අද පත්තරේ සටහන අලුත් අවුරුදු කොවිඩ් පොකර 1,31,149ක් දක්වා ඉහළට ඉන්දිකේවා විතරණ ලියයි.
ඊයේ දිනේදීත් නව ආසාදිතයන් 2419 දෙනෙක්. මරණ ගණන දැන් 2374ක් දක්වා ඉහළට කියලාත් වැඩිදුරටත් දාලා තියෙනවා. එමයි ගණන් ඉලව් ටික දාලා තියෙන්නේ. ඊයේ ඇත්තටම ආසාදිතයන් ගාන 2436ක්. මොකද විදේශයන්හි සිට පැමිණි ආයගේ කීප දෙනෙකුත් ඉන්නවා. ඒවත් එකතු කරලා තමයි පත්තරේ තියෙන වාර්තාවට වඩා වෙනස් වෙන්නේ. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 59ක්. අපේ රටේ ප්‍රතිශතාත්මකව ගත්තම දිනකට මිය යන ගානේ ඉහළ තත්ත්වය තාමත් අපිට දක්නට ලැබෙනවා. හොඳේ ඒකත් එක්ක පරිස්සම ගොඩක්ම වැදගත්කම තියෙනවා. ඒ අතරේ රට වසා ඇද්දැයි සැකයි. ඒ තරමට මිනිස්සු පාරේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියන්නේ සුජිත් ඒවාජුලිගේ ලියන්නේ. මේ දිනවලට රට අගලු දැමීමක් ක්‍රියාත්මක වෙනවාදේ සැකයක් මතුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියනවා. මොකද ඒ තරමටම මිනිස්සු මහපාරයයි ඇය සඳහන් කරනවා. ජනතාව අවශ්‍ය කැපකිරීම නොකරන්නේ නම් සංචාරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකියයි ඇය පෙන්වා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ආසාදිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් දිනකට වාර්තා වන බවත් මේ අනුව භයානක තත්ත්වයේ පහව ගොස් ඇතැයි තවම පැවසිය නොහැකි බවත් ඇය සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ කොවිඩ් රැල්ලෙන් පසුව තවත් රැල්ලක් ඇති විය හැකියින් ජනතාව වගකීම් සාගත ලෙස හැසිරීම වැදගත් බවත් සංචාරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට පත් කළහොත් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි විය හැකියයි පද්මා ගුණරත්න කියලා තියෙනවා. ඊයේත් මේ හා සමාන පුවතක් මම කිව්වා. හැබැයි රට වසා ඇද්දැයි සැකයි ඒ තරමට මිනිස්සු පාරේ. ඇත්තටම ඒ කතාව සෑහෙන කතාබහට ලක් කරන්න ඕනෙකම තියෙනවා. අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පමණද මාපාරට බහින්නේ. දැන් මේ සංචාරණ සීමා කතන්දරේ ගොඩක්ම ලිහිල් වෙලා ගියාද? එතකොට නිරෝධායන ඇඳිර නීතිය කියන කතාව, ලොක්ඩවුන් කියන කතාව නැත්තම් ඒ වචන භාවිතය වෙනුවට සංචාරණ සීමා කියන වචනේ ආරෝපණය කිරීමත් එක්ක ජනතාවට ගෙදරට වෙලා ඉන්නවා කියන දේ සංචාරණ තහනම් කියන එක ලිහිලක් බොරුලක් බවට පත් වුණාද? අන්න ඒකත් හිතන්න වචන වලින් පවා යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විතරනේ දැන් මේ අලුත් අවුරුදු පොකුර අවස්ථුණාට පස්සේ නැත්තම් අඩු කරගත්තට පස්සේ ඔක්කොම හරි කියලා හිතන්න එපා. මොන පොකුරු තව එන්න පුළුවන්කම තියෙනවා වරින් වර. මේ වසංගතයේ තව ටික කාලයක් ලොව පවතින බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. එතකොට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා ජනතාව දිගටම නීති කැඩුවොත් තව සති දෙකක් සංචාරණ සීමා කියලා. සඳුනි ගමාරච්චලියන්. ජනතාව දිගින් දිගටම සංචාරණ නීති කඩ කරන්නේ නම් මම හිතනවා ඊළඟ නිර්දේශය වන්නේ තවත් සතියකට හෝ දෙකකට දැන්ට පවතින සංචාරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා. මේ මොහොතේ සංචාරණ නීති කඩ කරමින් කටයුතු කරන ජනතාව එය ලිහිල් කළ පසු නිසි ලෙස හැසිරියයි බලාපොරොත්තු වෙ නොහැකි බවද වෛද්‍යවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. පළමුව ජනතාවට ප්‍රේක්ෂකයන්ට ඔබට මතක් කරනවා ඔබේ වගකීම ඊළඟට බලධාරීන්ට මතක් කිරීමක් කරනවා. එතකොට මේ සංචරණ තහනම දුගී දුප්පත් අන්ත අසරණ එදා වේල පිරිමහ ගන්නට නොහැකි ජනතාවට පමණක්ද බලපෑවෙන්නේ කියලා අවධානයට යොමු කරන්න. එතකොට ඔහුම වෛද්‍ය හේමන්ත හේරත්ම කර තවත් ප්‍රකාශයක් දිවයිනෙන් උපුටලා ගන්නවා. සංචරණ සීමා ඉවත් කළ දාටත් හදවතින් සීමා දාගන්න. සමන් ගමගේ එළියන් 16යි 67යි 1667 දෙනෙක් ඊයේ පූර්ණ සුවය ලබති. සංචාරණ සීමා ඉදිරියේදී ඉවත් කළත් රටේ පවතින තත්ත්වයේ හමුවේ හදවතින් සීමා පනවාගෙන කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කිරීමක් කරනවා. ජනතාව කළ යුතු දේ අවබෝධ කරගෙන වගකීම Tamanගේ අතටගෙන නීතියෙන් සංචාරණ සීමා ඉවත් කළත් ක්‍රමානුකූලව සංචාරණ සීමාවන්ගෙන් ඉවතට යාම ඉදිරියේදී සිදු විය යුතු ඇති බවත් ඔහු සඳහන් කළා තියෙනවා. සංචාරණ සීමා ඉවත් කළ දාටත් හදවතින් සීමා දාගන්න කියලායි කියන්නේ. වැදගත් ප්‍රකාශයක් ඒක. අවදානම මැද්දෙත් විදේශ සංචාරකයෝ 15000ක් ඇවිත් සුජිත් තේවාජුලිගේ ලියන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ පැවතියේද විදේශීය සංචාරකයන් 15294 දෙනෙකු මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියනවා. පසුගිය මැයි මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1500ක්.
මැයි මාසයේදී සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනයේ, ඇමරිකාව සහ ජර්මනි යන රටවල් වලින් කියලා දාලා තියෙනවා. කොහෙන් හරි ගෑවෙන නාමය මොකද්ද? චීනය. ආයේ කොහෙන් හරි ගෑවෙනවා. වැඩියෙන් ආපු සෙට් එක අතරේ හරි චීනය ගෑවිලා ඒ සදාන පේන්න තියෙනවා. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියන තවත් කතාවක් මම මේ ලංකාදීපෙන් පුටා ගන්න සූදානම් වෙන්නේ. ගෙවල් වල මේ යන පිරිස ඉහළට රංජන් කස්තුරිලියන්. කොරෝනා ආසාදිතව නිවසේදී මේ යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ලංකාදීපයට කියනවා. ශ්වසන රෝගී තත්ත්වයක් හෝ සැකසහිත රෝග ලක්ෂණ මතු වූවහම කල්තියා රෝහලකට ගොස් වෛද්‍ය සහාය පැතීමෙන් නිවසේදී සිදුවන මරණ බොහෝ දුරට අඩු කරගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කිරීමක් කළා තියෙනවා. නිවසේ මේ යන ප්‍රමාණය අඩු කරගන්න ඕනේ හොඳේ. රෝග ලක්ෂණ පහළ වෙලා හොඳටම අමාරුයි. ඒත් රෝහලට ගියොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොවිඩ් කියලා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ දුර්මතවල පිහිටා කටයුතු කළා ඔබේ ජීවිතයේ අවදානමට දාන්න එපා. ඔබේ ජීවිතය අපට රටට ගොඩක් වටිනවා. රෝග ලක්ෂණ පහළ වෙලා තියෙනවා නම් අදාළ වෛද්‍ය ප්‍රතිකාර එහෙමත් නැත්නම් රෝහලකට සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන යාම කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය ආරක්ෂිතව ඉදිරිපත් කිරීම සිදු කරන්න. මොකද සමහරු කොවිඩ් හැදුනා කියලා ගතන්දරෙත් එක්ක ආසාදිත වෙලා රෝග ලක්ෂණ පහළ වෙලා තියෙද්දිත් ඒ ගැන නොතකා හරින්න කටයුතු කිරීම භයානකයි. ගෙවල් වල මේ යන පිරිස ඉහළට කියලායි අද ලංකාදීප පත්තරේ වාර්තාවේ දාලා තියෙන්නේ. කොරෝනා ආසාදිතයෙකුගේ ජීවිතේ බේරා ගැනීම සඳහා රෝහල්ගත කළ පසුව විශාල කාර්යභාරයක් තිබෙන බවත් ඖෂධ සැපයීම, ඔක්සිජන් ලබා දීම, වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීම වැනි කටයුතු නිසි පරිදි නිසි වේලාවෙදී සිදු කළහොත් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම පහසු වන බවත් ඇය සඳහන් කළා තියෙනවා. නැවත කිව්වේ ඔබේ මතකයටයි. හොඳයි ඊළඟට නිමන්ති රණසිංහ ලියනවා අංගොඩ රෝගීන් 270කට කොරෝනා කියලා. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 270 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි එහි ආරංචි මාර්ගය සඳහන් කරනවා. මේ වන විට එම රෝහලේ නේවාසිකව සහ වෙනත් රෝහල් වලින් ප්‍රතිකාර සඳහා පැමිණ සිටින මානසික රෝගීන් 20කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවද එම ආරංචි මාර්ගය සඳහන් කරනවා කියලා මේකේ වැඩිදුරටත් දාලා තිබුණා. ඒ වගේ තැන්වලදී කෙනෙක්ට හැදුනම පැතිර යාමේ අවදාන මේ දිනමින නිර්දේශය ලැබුණු පසු ඇස්ට්‍රාසෙනිකා ලැබූ අයට ෆයිසර් එන්නත දෙනවා. සන්ධ්‍යා කරුණාරත්න ලියන. සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනයේ සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන කියනවා. ජර්මනියේ කළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ගැනීමෙන් ලැබෙන ඵලදායීතාවට වඩා ඉහළ ඵලදායීතාවක් මෙමගින් ලැබෙන බවට ඔප්පු කර තිබෙනවා කියලයි වැඩිදුරටත් සඳහනේ දාලා තියෙන්නේ. දැන් මේකත් එක්ක අපි මතක් කරනවා නිශ්චිත තීන්දුව తీරන ගන්න තීන්දුව తీරන ගත යුත්තේ බලධාරීන් ඒ කරන් ජනතාවට කියන්න හරිහැටි කියන්න මතකනේ මේ වගේ කතන්දර කණ්ඩායමක් එකක් කියනවා තව කණ්ඩායමක් තව එකක් කියනවා. ඒ අතරේ අර මන් නිතර කියන්නේ එන්නත් කරන්නේට එළියට බහලා ගිය වෙලාවේ ජනතාවගෙන් එකක් ඇති කියලා ලිපි වලට අත්සන් ගන්න හදනවා. ඊළඟට ඕනමේ එන්නත කියන එකක් නෙමෙයි දෙකම ඕනේ කියලා තවත් සමහරු කියන්න ගන්නවා. නිශ්චිත තීන්දුව తీරන වලට යන්න බලධාරීන් ඔබට මතක් කරන ගමන් වෛද්‍ය ආසේල ඊයේ කරපු ප්‍රකාශයකට අපි අවධානය යොමු කරමු. සමාජයේ අහඹු ලෙස PCR පරීක්ෂණ කරලා සමාජයේ මේක පැතිරීම කොයි විදිහටද යන්න සොයා බලන්න අපි දැන් තීරණය කරලා තියෙනවා. අපි මේ වන විට සියලුම දිස්ත්‍රික්කවලට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ සතිය පුරාම අහඹු PCR පරීක්ෂණ සමාජයේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සෙනසුරාදා වෙනකොට අපිට බලා ගන්න හැකියාව තියෙනවා සමාජයේ මේක පැතිරීම. බොහෝ දුරට 21 වෙනිදා රට විවෘත කරනවා නම් අපි මේ සතියේ සමාජයේ අහඹු ලෙස කරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල අපිට යොදා ගන්න පුළුවන්. නිරෝධායන නිවසට ගිය PHIට බැනවැදී පහර දීලා යක්කල මුල්ලේ චාමින්දලියන්. නිරෝධායනයේ විබින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන පාර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පෙරේදා අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය සඳහන් කරනවා. මේ නිලධාරීන්ට තමන්ගේ රාජකාරී කටයුතු
පරිස්සමට කරන්න ඉඩ හදලා දෙන්න. එතකොට අපි ඊළඟට තවත් සටහනකට යන්න සූදානම් වෙන්නේ මාතලේ වැඩිහිටි නිවාසයකට ගෙන එන්නත් බෞද්ධ මන්දිර සභාපති ඇතුළු පිරිස විදගෙන කියලා මාතලේ සෝමරත්න මාතලේ මහේෂ් එක්ක සටහනක් දාලා තියෙනවා. පැමිණිල්ලක් ලැබී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියන්නේ මේක පැමිණිල්ලක්. මාතලේ ඉඹුල්දණ්ඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට ලබා දීමට ගෙන COVID-19 මර්ධන එන්නත් මාතලේ බෞද්ධ මන්දිරයේ පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු පාලක මණ්ඩලයේ පිරිසකට විද ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් සඳහන් කිරීමක් කළා තියෙනවා. ආපු පැමිණිල්ලක් ගැනයි දාලා තියෙන්නේ මොකක්ද කියලා හරියට විභාග කරලා ගත්තට පස්සේ අපි වැඩිදුරටත් ඒ ගැන කතා කරමු. වෙලාව මතක් කරගමු. Maggi Papare Spicy Chicken රස කික් වෙන අලුත් වෙනස. කොවිඩ් වකවානුවට පෙර අපි මේ වගේ වෙලාවක වෙලාව මතක් කරගන්නවා නම් කියන්නේ කාර්යබහුල මොහොතක් අපි ඒ හින්දා වෙලාවත් බලමු කියලා. ඒ කාර්යබහුලත්වයත් එක්ක වෙනදට උදෑසන මේ වගේ වෙලාවට දැන් නම් ගෙදරින් පිටත් වෙලා පාසල් පද්ධතියට යන අයගේ ගෙවල් දොරවල් වල තදබදේ කතාබා එහාට මෙහාට යෑම කොයිතරම්ද නේ මේ වෙලාවේ නෙමෙයි ටික කලින් හොඳේ. දැන් නමුත් ඒ දසුන අපිට කාලයක් තිස්සේ දක්නට නෑ නේද? දුවලා පුතාලා කඩිමුඩිය උදෑසන ලෑස්ති වෙන ආකාරය අකුරට යන්නට සූදානම් වෙන ආකාරය ඇත්තටම දුකයි. ඒ අධ්‍යාපන මතකය අපිට සෑහෙන කාලයකින් නැති එක් යන. පාසල් අරින්න පෙර අනධ්‍යයන සේවකයන්ට එන්නත් දීම අවශ්‍යයි කියලා අධ්‍යාපන ඇමති කියනවා ඩයනා උද්‍යාංගනී ලියන. පාසල් නැවත ආරම්භ කිරීමට පෙර පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම වැදගත් බවත් ඒ සඳහා දල වශයෙන් එන්නත් මාත්‍රා 2,79,020ක් අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රාජ්‍ය අභිලාෂී බව කී අමාත්‍යවරයා ඒ ප්‍රථම පියවර එන්නත් කරන්නේ බවත් වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔක්කොටම කලින් අපි රට ඇරලා ඉන්න ඕනේ පාසල් අරින්න කලින්. පාසල් පද්ධතිය අධ්‍යාපනයේ ගැටලු පාසල් විවෘත කරන්න බෑ දුක තමයි. හැබැයි ඒ දුකට නෙමෙයි ප්‍රමුඛතාව දිය යුත්තේ සෞඛ්‍ය ආරක්ෂාවට. රට ඇරලා පාසල් පද්ධතිය සුරක්ෂිත කියලා බලලා තමයි අපිට පාසල් විවෘත කරන්න වෙන්නේ. නැත්තම් දරුවෝ එක තැන ඉන්නකොට පාසල් වල පොකුරු ඇතිවීම අපි නතර කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. ණය අයකර ගැනීමේදී ජනතාවට පීඩනයක් දෙන්න එපා අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස් නුවන් කොඩි කාර්යාලයයි. කොරෝනා වෛරසය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේදී ඔවුන් මුහුණ පාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දීමක් සිදු කරලා තියෙනවා. ඔන්න දැන් එහෙම උපදෙස් දුන්නා. ඒ නිසා නිලධාරීන්ට තියෙන දැන් ඒ උපදෙස් මත පිහිටා කටයුතු කිරීම ජනතාව දුකට වේදනාවට පීඩාවට පත් කරන්න එපා හොඳේ. ලන්ච් ෂීට් shopping bag ප්ලාස්ටික් ඉන්දියාපතට්ටු ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන 10ක් සම්පූර්ණයෙන් තහනම් කියලා නිදර්ශනීය වික්‍රමසිංහ ලියන. ලන්ච් ෂීට් shopping bag ප්ලාස්ටික් ඉන්දියාපතට්ටු ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන 10කට අධික ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනයේ භාවිතයට හා ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කර අවසන්ව ඇති බවත් එසේ මෙම මාස අවසන් සතියේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්ලාස්ටික් ඇතුළු දේවල් ගැන කතාව ශානි අබේසේකර ගැන කතාව ඊයේ මතු වුණා. කතා දෙකක් එක ළඟ දිවෙන දානවා. දෙකම එකවර බලන්න. ශානි ටැප අභියාචන අධිකරණයේ ගම්පා මහාධිකරණයට නියෝග කරයි. ඒ.ජේ. අබේනායක ලියන්නේ. කොන්දේසි ලිඛිතව ලැබී නැහැ. අප ලැබුණත් ශානිලා රිමාන්ඩ් මිනුවන්ගොඩ ටෝනි කරුණානායක ඒක ලියන්නේ. මේ අද දිනමිනේ ධනුෂ්ක ගොඩකුඹුර තබන සටහන. සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රජා පොලිස් ඒකකයක් වසමකින් දෙදෙනෙකු බැගින් 28044 දෙනෙකුට ස්ථිර පත්වීම විශේෂ නිල ඇඳුමක් සහ පාපැදියක් දීමටත් සැලසුම් යෝජනාව කැබිනට්ටුවට මහජන ගැටලු විසඳීම කඩිනම් කිරීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකක 14000
22ක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව සැරසෙයි කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. එකකින් දෙන්නෙත් ස්ථිරපත් වීම හම්බුනම තමයි අර 28000 ගාන ඇවිල්ලා තියෙන්නේ. නාවික හමුදාවට ගහන්න කොටින් හැදූ බෝම්බයක් හමු වෙයි කියලා මඩුකන්දේ සිතුම් ලියන සටහන ලංකාදීපේ. LTT සංවිධානයේ නාවික යාත්‍රා විනාශ කිරීම සඳහා යොදා ගනු ලැබූ කිලෝ 100ක් පමණ බර විශාල ප්‍රමාණයේ බෝම්බයක් මුලතිව් මුල්ලිවයිත්කාල් මුහුදේ තිබී දීවරයන් පිරිසකට පෙරේදා හමු වී ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කිරීමක් කරනවා. මුල්ලිවයිත්කාල් බටහිර ප්‍රදේශයේ මුහුදු ගිය දීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී ඇති එම බෝම්බේ දීවරයන් වෙරළට ගෙනවිත් ඇතැයි පැවසෙනවා. යුද්ධ සමයේ LTT සංවිධානයේ නිෂ්පාදනය කර ඇති බව සැලකෙන එදා හොඳේ මෙම බෝම්බේ නාවික හමුදා යාත්‍රා පුපුරු හැරීම සඳහා යොදා ගැනීමට අත්අදා බැලීම් සිදු කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. ඒ කියන්නේ මුහුදට ගෙනින් ගිලා තියෙන ඒ කාලවක් වානු ආයෙ මතක් වෙන්න ගන්නවා නේ. ක්‍රීඩා වාර්තා කීපයකටයි අවධානය. රොනාල්ඩෝගෙන් ගෝල වාර්තාවක්. ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ඒ යුරෝ තරගාවලි ඉතිහාසයේ හොඳේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ වාර්තා පොත් අතරට එකතු වුණා. මොන තරම් සුවිශේෂී ක්‍රීඩකයෙක්දනේ මොන තරම්නම් වාර්තා කන්දරාවක්ද. කුසල්ගේ පිරිවර 3 වෙනි කඩුල්ලත් පනිති. එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනාම කොරෝනා වෛරසය සම්බන්ධ 3 වෙනි වටේ පරීක්ෂණයෙන්ද සමත්ව සිටින බව වාර්තා වෙනවා. ඒ අතරේ ලෝක ටෙස්ට් තරගාවලිය අවසන් මහා තරගය එනවනේ. සංගක්කාරගේ හඬ ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරගයට. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසන් මහා තරගයේ විස්තර විචාරක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර නම් කර තිබෙනවා. විශිෂ්ට ක්‍රීඩකයන් අතරට පෞගේ දවස්වල ඔහු එකතු වුණා. 1934 දී ලෝ ප්‍රථම කාන්තා ටෙස්ට් තරගය කොහොමද ඡායාරූපය? ඉන්දියානු සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඊයේ එංගලන්ත බ්‍රිස්ටල් නගරයේදී ආරම්භ වුණා. මේ තරගයේ මේ වන විට ලෝකේ විශාල අවධානයක් දිනාගත් තරගයක් කාන්තා කණ්ඩායම් නිසා. එතකොට ලෝකයේ තත්ත්වය එසේ වුවත් 1934 ලෝ ප්‍රථම කාන්තා ටෙස්ට් තරගයේ ඡායාරූප අවස්ථාවක් තමයි දමින්ද විජේසූරිය මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ තරම් ඈතකදී තමයි කාන්තා ටෙස්ට් තරග ආරම්භ වෙලා තියෙන්නේ නේද? පත්තරේ අතීතයේ මතක් කිරීමක් කළා තියෙන්නේ. ලෝක කුසලානයේ ලංකාවට දිනා දුන් කීර්තිමත් ක්‍රිකට් නායකයා අර්ජුන රණතුංග අර්ජුනගේ පුත් ධ්‍යාන් ඇමරිකාවේ මයිනර් ලීග් තරගාවලියට කියලා ඕෂිත වරකපිටිය ලියන. මයිනර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා 1996 වර්ෂයේ එක්දින ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ පුත් ධ්‍යාන් රණතුංගද ඇතුළත්ව ඇති බව විදේශ වාර්තා සඳහන් කිරීමක් කරනවා. එබැවින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 9 දෙනෙක් සහභාගී වීමද විශේෂත්වයක් කියලායි වැඩිදුරටත් වාර්තාවේ පළ කරලා තියෙන්නේ. හොඳයි. ඒ සටහනත් එක්ක අපේ කාටුන් පෙළට යන්නට ඕනේ විරාමයක් කරගෙන. අපි දැන් අවධානය යොමු කරන්නේ කාටුන් පෙළටයි. ආරම්භ කරමු දිනමිනේ අංජනගේ කාටුන් එකෙන්. වෙන දෙන්නගේ දෙබස. රැවටී සිටින එක්සත් ජාතික පක්ෂ පිරිස් ආයෙත් මහගෙදරට එනවා කියලා රංගෙ කියනවා. රවට්ටපු අයත් ඊළඟට එයිද සර්? ඊළඟට එන්නේ රවට්ටපු අයද කියලායි පුරවැසි අහන්නේ. දිවයිනේ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. කන කැස් බෑවා වියසුදුරෙන් ආස බලනකම් කියන කතාව උඹ අහලා තියෙනවද? ඔය පරණ කතාවනේ. අලුත් එක රනිල් පාර්ලිමේන්තු ගෙහින් අගමැති වෙලා ජනාධිපති වෙනකම් කියන එකනේ. ඉස්සර කිව්ව එකක් දැන් ඒ වගේ එකක් කියන්නේ වෙන විදියකට රනිල් වරන්. මෙන්න රනිල්ට රාජදාස හම්බ වෙලා තලංගම ජයසිංහගේ පලාමල්ල. රනිල් රාජදාසට කියනවා ඔන්න මම 23 වෙනිදා පාර්ලිමේන්තු යනවා සතුටුයි නේද? නැතුව ගෙදර හිටපු මාස 10ට ලොකු ඇරියස් එක්කුත් ලැබෙයි නේද සර් කියලා යහන්නේ. මන්ත්‍රී වැටුපු ඇරියස් එක ඒක අමතක වුණා. මේ දවසේ පද 4 විදුර අබේනායකගේ. ළඟදීම රනිල් මැති සභේට පැමිණේවි ළඟ හිඳගෙන අනුරටත් එන්නත දේවි.
දඟ කළ සජිත්තත් යාමඟ පෙන්නාවී හිඟ වැටුපත් අරන් කරලිය රඟපාවි. හිඟ වැටුපත් අරන් කරලිය රඟපාවි. තලන්ගේ අනේද කියන්නේ කවිය. පැටලී සිටින මිත්‍යාවෙයි පඹගොල්ලේ දෙස්පල්ලන්ගේ බඹරේ කැරකෙන වැල්ලේ අත්තල ගෙජ්ජිවැල් වැඩි දෙනෙක් වෙල්ලේ ඒවා හොඳ නැද්ද දාගත්තොත් බෙල්ලේ. ගිනිකසේ කවිය දිනමිනේ. බේකරි කෑම එල්ලී තෙල්වල නැත්තේ බස් රථ ගාස්තු දැන් දෙව්ලොව ගැට්ටේ. මහජනයා කොරෝනා මැද රතු කට්ටේ රහ කොහොමද බලන්නට වෙයි බිම් මැට්ටේ. බිම මැට්ටේ කියලයි දාලා තියෙන්නේ. රහ කොහොමද බලන්නට වෙයි කියලයි. ඕකයි තත්ත්ව කවිය අනුරාධගේ දිවයින පත්තරෙන්. ඉන්ධන ගාස්තුව ඉහළට ගිය සේම මිල උස්සලා තියෙනවා බේකරි කෑම. ගත්තම පාන් සුපුරුදු ගණනට තාම ගම්මන්පිල කේක් දෙනවා නොමිලේම. බනිස් නැත්තම් නූඩල්ස් කන්න තියෙන්නේ. මේ අංජනේන්ද්‍රජිත්ගේ කාටුන් එකක්. ගම්මන්පිල කියන ආණ්ඩුවේ සතුරන් ඉන්නේ පිට නොවේයි ඇතුළෙමයි කියලා. අන්න පිටිපස්සේ දන් ගම්මන්පිලට පීයෙන් ඇනලා. සල්ලි නෑ කියලා කියන ආණ්ඩුවේ හැබැයි තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. සල්ලි නෑ කියලා රුපියල් 100 ගානෙත් දන්නේ අර එකතු කරගෙන යන්නේ එදා වගේ ගම්මන්පිල ඒ විදිහට හිඟමනේ යද්දී මේ පැත්තෙන් සල්ලි ඕන තරම් තියනවා කියලා කියපු එක්කෙනාද අර සල්ලි ගොඩේ හාන්සියක් දාගෙන ඉන්නේ කියලා බලන්න. එක එක්කෙනාගේ එක එක පරස්පර කතා. ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන් අපේ රටේ පුරවැසියා මේ බලන්න දාස මල්ල ගිනි අරගෙන ඉන්නේ. ඔළුවත් ගිනි අරගෙන ඉන්නේ. සිය ළඟම ගිනි අරගෙන අපේ රටේ පුරවැසියා ඉඳද්දී අර ආණ්ඩුවේ ඉන්න අනිත් පක්ෂ සෙට් එක එකතු වෙලා ගම්මන්පිල විතරක් රකින්න අවස්ථාව පේනවා. පුරවැසියා ගිනි අරන් ඒගොල්ලෝ ගම්මන්පිලව රකින්න බලන්න වෙලාව. ඒ අතරේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක මේ. අරුන්දික ගම්මන්පිලට කනගාටුව පළ කරලා අපට තමයි තවම කවුරුවත් කනගාටුව පළ කළේ නැත්තේ. ජනතාවට තමයි තාම කවුරුත් කනගාටුව පළ කරන්නේ නැත්තේ. දාසා පොලානගේ ස්වාරිස් ලංකාදීපේ. මෙන්න බැසිල් කියනවා මම හිටියානම් තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා ලංස කියනවා. ස්වාරිස් අහනවා ඒත් සෑර් ඉඳලත් 2015 දී පෙරදුනානි. 23 බැසිල් යනවලු. 24 තෙල් මිල අඩු කරයිද කියලා බලාගෙන ඉමු. මේ මව්බිම MD වීරරත්නගේ මාරිසිපාල. බැසිල් ලංකාව හිටියනම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ කියලා ලංස කියනවා. හරි දැන් ඔන්න බැසිල් රට ගියොත් අපිට හිතාගත්ත හැකි වෙන දේ. බැසිල් ඊළඟ සැරේ රට යනකොට මොනවා ඊළඟට වැඩි වෙයිද? මේ ලංකාදීපේ සුජීවගේ විගඩම් කවිය. වැඩි කෙරුවාට තෙල් මිල අකමැතිලු තමන් ලංසා හඬ දෙනවා පන්දන් එළිය නිමං. ඒකට අපිද වක්කිය යුතු වන්නේ සිබං ලොක්කට කියනු ඒ ගැන තෙල් ගාන ගමන්. අපි පලි වගේ සමහර රජයේ මැති හැමතුරු කතා කරන්නේ. ගිහිල්ලා ඕවා අදාළ බලධාරීන් එක්ක කතා කරගන්න නැතුව එනවා මෙතන ජනතාව අන්දන්න සමහරු. තිලකගේ තුන්වංශල කවිය දැන්. වැඩි වුණු විට තෙල් මිල සූත්‍රය මත පාපැදියෙන් එදා මැති සභේ වෙත බලයට පැමිණි පසු ඒවා මතක නැත වැඩි කර තෙල් මිල වැඩි බණ දෙසනු ඇත. මේ මව්බිම MD වීරරත්නගේ කාටුන් එක. බස් රථයෙන් පැමිණෙන මන්ත්‍රීවරුන් සිටිනවා. අද බස් එකේ ආවේ කියලායි කියන්නේ. ඇඳිවතත් නැතුව තමයි බස් එකේ ආවොත් එන්න වෙන්නේ කියලාද මේ සංකේතවත් කරලා තියෙන්නේ. ඊළඟට ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පත්තරෙන් විශ්වාස කරපන් සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ එන්නේ බස් එකේ බං. බන්ධනාගාර බස් එකේද සර් කියලායි පුරවැසියා අහන්නේ. අනේ මේ මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වන්න සාධාරණීකරණය කරන උන්දලට කියන්නේ. ඇත්තටම මේ කියන කතා Taman නැවත අහන්න ජනතාව කබලෙන් ලිපට වැටිලා කොරෝනා කියන ගහෙන් වැටුනම තෙල් බැරල් එකෙන් ඇනලා ඉන්ධන මිල ගණන් ඉහළ ගිහිල්ලා භාණ්ඩ සේවා මිල ගණන් ඉහළ ගිහිල්ලා එතකොට ඉස්සරහට තවත් මිල වැඩිවීම ගෑස් මිල වැඩිවීම අවදානම් වලට ඇවිල්ලා තියෙද්දි අර
සැප වාහන ගන්න සාධාරණීකරණය කරන වොයිස් කට් එක තමන්ම අහන්න මොන විලිසංගේ නැති වැඩක්ද කියලා තේරෙයි එතකොට. ජයරත් වික්‍රමසිංහගේ Facebook දිවයින පත්තරය. ඔන්න හාමිනේ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ලු. ඇත්තද? මතට තිත කියා තිතට මත පටන් ගන්න එනවා වරෙන්කෝ ගෙදරට කියලායි හාමිනේ කියන්නේ. අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න. මතට තිත කියලා ඉන්ටර්නෙට් එකෙන් විකුණනවා නේද? මතට ඩොට් තමයි. ඒ කිව්වේ මතට.com. ඔන්ලයින් එන්නේ මතට.com ලු. රජයේ ඔන්ලයින් තීන්දුවක් ගෙන නැහැ කියලා වාර්තා වෙනවා. නිශ්චිත ප්‍රකාශය අද දවසේ කරන්න වියුත්තේයි මේක ඔන්ලයින් මත්පැන් විකුණන්න තියෙන වෙලාවක් නෙවෙයි. එතකොට මේ වගේ යෝජනා ගෙනාවේ කවුද කියලාත් මේ මොහොතේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නිශ්චිත කතාව අද කියන්නේ. අවසානයේ ගන්න දිනමිනිය දිල්රුගේ ශ්‍රීපද කවියෙන්. නෑහිත මිතුරොත් ළඟ නැති සෝබර අවසන් මොහොතක් අයිතිය ලෙස හිමිවන්නේ ඉහළ නගින දුම විතරක්. පරිස්සමට තිත තිබ්බොත් යන්නේ නැතිව වැඩි දවසක් ඔබටත් හිමි කරගත හැකි මිනියක් නැති මල ගෙදරක්.